මාතෘකාවක් ලියන්න අපේ පාඩම ස්කන්ධ කේන්ද්‍රය. ඒ වුණාට මේ පාඩමේ අපි කතා කරනවා මෙන්න මෙහෙම වටිනා කේන්ද්‍ර තුනක් ගැන. එක ගුරුත්ව කේන්ද්‍රය. ඒතර ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ මොකක්ද? නිර්වචනය කොහොමද? ඒක තමයි ඉස්සෙල්ලා කතා කරන්නේ. ඒතර ගුරුත්ව කේන්ද්‍රය විග්‍රහ කරලා ඉවරනාට පස්සේ අපි එනවා ස්කන්ධ කේන්ද්‍රය කියන එක. ස්කන්ධ කේන්ද්‍රය. ස්කන්ධ කේන්ද්‍රය ඊළඟට අවසාන වශයෙන් අපි එනවා තුන්වෙනි එක කේන්ද්‍රකය කියන එක. තුන්වෙනි එක අපි එනවා කේන්ද්‍රකය. ඒතර ගුරුත්ව කේන්ද්‍රය, ස්කන්ධ කේන්ද්‍රය සහ කේන්ද්‍රකය කියන අවස්ථා තුන අපි කතා කරනවා. මේකෙන් බොහෝ වස්තු වල මේ පීටීන් තුනම එකයි. හැබැයි සමහර ඒවා පීටීන් තුන වෙනස්. ඒකද මේවා ගැන හොඳ අවබෝධයක් ආවට පස්සේ තමයි මේවා සමපාත වෙන්නේ ඇයි වෙනස් වෙන්නේ ඇයි කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ මොකක්ද කියන එක අර්ථ දක්වන්න හදන්නේ. ඉතින් හොඳට අහගන්න ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මොකක්ද කියන එකේ නිර්වචනය. දැන් අපි ගත්තොත් පෘථිවි පෘෂ්ඨයේ මේ වගේ අපි උපකල්පනය කරමු මේ හරිය ස්කන්ධයක් තියෙනවා කියලා මේක. මේ හරිය ස්කන්ධයක් තියෙනවා කියලා දෙක. මේ තියෙන්නේ පෘථිවි කේන්ද්‍රය නම් මෙතන ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ පෘථිවි කේන්ද්‍රයේ. M1 G1. මෙතන බලය ක්‍රියාත්මක වෙන්නේ කේන්ද්‍රයේ. M2 G2. දැන් මේ තියෙන්නේ පෘථිවියේ සෑහෙන පරතරයකින් තියෙන ස්ථාන දෙකක්. ඒතර ඒකන් දෙක ස්කන්ධ දෙකක් තිබ්බොත් බල ක්‍රියාත්මක වෙන්නේ මේ වගේ. ඊට පළවෙනි දේ අපි සාකච්ඡා කරන්නේ නැහැ පෘථිවියේ ලොකු පරාසයක තියෙන අංශු පිළිබඳව කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ හින්දා ක්‍රියාත්මක වෙන අංශු මත බල අපි උපකල්පනය කරනවා සමාන්තරයි කියන්නේ. පෘථිවි කේන්ද්‍රයට තියෙනවා කියලා කියන්නේ. පෘථිවි කේන්ද්‍රයට තියෙනවා නම් අනිවාර්යෙන් මෙහෙමනේ වෙන්න ඕනේ. ඒක අපි උපකල්පනය කරනවා. අපි සලකන්නේ කුඩා වස්තු. ඒතර මේ පොළවේ ලොකු ප්‍රාන්තරයක නෙමෙයි නම් තියෙන්නේ. කුඩා වස්තුවක ඒ අංශු මත පැහැදිලිව ක්‍රියාත්මක වෙන බලය සිරස්ව පහළට තියෙනවා කියන උපකල්පනයට අපිට කියයි. ඒක පළවෙනි දේ අපි ගුරුත්ව කේන්ද්‍රයේ නිර්වචනය කරන්නේ පෘථිවියත් එක්ක සලකද්දී කුඩයි කියලා පැහැදිලිව ගන්න පුළුවන් වස්තු වල විතරයි. අපි හිතමු ඒ වගේ වස්තුවක් මේ තියෙන්නේ මේ වගේ මොකක් හරි අංශු පද්ධතියක් තියෙනවා. අපි දුම් මෙතන තියෙනවා කියලා M1 කියලා ස්කන්ධයක්. මෙතන තියෙනවා M2 කියලා ස්කන්ධයක්. මෙතන තියෙනවා M3 කියලා ස්කන්ධයක්. ආදී වශයෙන් මෙතන තියෙනවා Mn කියලා ස්කන්ධයක්. එතකොට මේ ස්කන්ධ පද්ධතිය මේකට කියන්නේ ස්කන්ධ පද්ධතිය අපි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයකට යොමු කරනවා. සාමාන්‍යයෙන් ගුරුත්වය ශේෂ්ත්‍රය පෘථිවියේ තනින් තනට ඒ කියන්නේ එක ප්‍රදේශයකදී වෙනස් වෙන්නේ නැහැ. ලොකු ප්‍රමාණයක් යනකොට වෙනස් වෙනවා. අපි උපකල්පනය කරමු. මෙතන ශේෂ්ත්‍රයේ G1 කියන. මෙතන ක්‍රියාත්මක වෙන බලය M1 G1. මෙතන ශේෂ්ත්‍රයේ G2 කියන. ඒ කියන්නේ M2 G2. මෙතන ශේෂ්ත්‍රය M3 G3 සාදී වශයෙන් මෙතන ශේෂ්ත්‍රයේ Gn කියලා ගත්තොත් Mn Gn. ඒත් මේ වගේ එක එක ස්කන්ධය මත විතර තියෙන ශේෂ්ත්‍රයේ හේතුවෙන් සමාන්තර බල පද්ධතිය අංශු පද්ධතිය මත නිර්මාණය වෙනවා. ඔන්න ඔය සමාන්තර බල පද්ධතියේ සම්ප්‍රයුක්තය තියෙනවානේ. ඒ සමාන්තර බල පද්ධතියේ සම්ප්‍රයුක්තය ගමන් කරන ස්ථානයක් තියෙනවා. එදී ඒ සම්ප්‍රයුක්තයට ආස්තරය හමු වෙන තැන අපි නිර්වචනය කරනවා ගුරුත්ව කේන්ද්‍රය. මෙතන බලය වෙන්නේ M1 G1 ධන M2 G2 ධන ආදී වශයෙන් Mn Gn. එමනම් යම් කිසි අංශු පද්ධතියක් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයකට යොමු කරාම නිර්මාණය වෙන සමාන්තර බල පද්ධතියක් තියෙනවා. ඒ සමාන්තර බල පද්ධතියේ ක්‍රියාලක්ෂය අපි හඳුන්වනවා ගුරුත්ව කේන්ද්‍රය කියලා. ගුරුත්ව කේන්ද්‍රය කියන එක අර්ථ දක්වන්න ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් පැහැදිලිව ඕනේ. ඉතින් ගුරුත්ව කේන්ද්‍රය ගුරුත්වජ ශේෂ්ත්‍රය කියන එකේ ගුණාංග නියෝජනය කරනවා ඉස්සරහට ඒක පැහැදිලි වෙයි. ඕනම වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය හොයන්න කිව්වොත් ගුරුත්ව කේන්ද්‍රය දෙන්න පුළුවන් යම්කිසි ස්ථානයක ඉඳන් නෙවෙයි යම්කිසි අක්ෂයක ඉඳන් ගුරුත්ව කේන්ද්‍රයට දුර තමයි දෙන්නේ. ඒකද ඔයගොල්ලෝ හැම වෙලේම ගුරුත්ව කේන්ද්‍රය හොයන්න කියන වෙලාවක අක්ෂයක් සම්මත කරන්න ඕනේ. මම මේ හරියට නම් කරනවා OO dash කියලා අක්ෂය. මාක් කරගන්න. ඔය කලින් රූප සටහනේම මාක් කරන්න OO dash අක්ෂය. ඊළඟට ඉතාම හොඳ දේවල් ටිකක් කියන්නේ අහගන්න.
මේ හැම ස්කන්ධයකටම මේ අක්ෂයේ සිට දුර ගනින්න ඕනේ. අක්ෂයේ සිට දුර කියන්නේ හැම වෙලේම අක්ෂයට ලම්බකව තියෙන දුර. මේක මම ගන්නවා x1 කියලා. මේ ස්කන්ධයේ මේ අක්ෂයේ ඉඳන් තියෙන දුර අක්ෂයට ලම්බකව x2. මෙයාට තියෙන දුර මම ගන්නවා x3 කියලා. ඒ වගේ අවසාන වශයෙන් මෙයාට තියෙන දුර මම ගන්නවා xn කියලා. ඒ වගේම ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර මම ගන්නවා x bar කියලා. ඉතින් මේ සම්මත අක්ෂයකින් නම් තමයි ගුරුත්ව කේන්ද්‍රයට දුර දෙන්නේ. සෝවල නම් කරගන්න මේකේ සම්මත අක්ෂය OO dash කියන. ඒ සම්මත අක්ෂයේ ඉඳන් අර හැම ස්කන්ධයකටම තියෙන දුර අදාස් කරන්නේ අක්ෂයට ලම්බව. ස්ථානයකින් නම් බෑ. අක්ෂයකින් නම් තමයි ගුරුත්ව කේන්ද්‍රයට දුර අපි පැහැදිලිව මාක් කරගන්න. දැන් අහගන්න කියන්න යන දේ. දැන් බලය පිළිබඳ මූලික සංකල්පවලදී තියෙනවා බල පද්ධතියක සම්ප්‍රයුක්තය නේද? යම් කිසි අක්ෂයක් වට ඇති කරන ගූර්ණය එක් බල එම අක්ෂය වට ඇති කරන ගූර්ණවල විචෛක්‍යයට සමානයි. එහෙනම් අපි කියනවා බලය මූලික සංකල්ප තියරි වලට අනුව OO dash වටා संप्रयुक्ते गूर्णय समानයි බල පද්ධතියේ ගූර්ණවල බීජ ඓක්‍ය. හරියට ගූර්ණවල බීජ ඓක්‍ය බල පද්ධතියේ එක් බලවල ගූර්ණවල බීජ ඓක්‍ය. එක් බලවල බල පද්ධතියේ එක් බලවල ගූර්ණවල බීජ ඓක්‍ය. අපි ලියමු संप्रयुक्ते गूर्ණය කියන එකට ලියන්න m1 g1 මේ අනිත් එක මේකේ ඔයගොල්ලෝ හිතන්න දැන් මම හිතුවේ ශේෂ්ත්‍රයේ තියෙන මෙහෙම කියලා. දැන් බල මෙහෙම මාක් කරේ. දැන් කෙනෙක් ආයේ මෙහෙම ගූර්ණය ගන්නකොට මේක කැරකෙන්නේ මේ අක්ෂය වටා කොහොමද කියලා. මේ වෙලාවේ ඔයගොල්ලෝ හිතන්න ඕනේ ශේෂ්ත්‍රයේ තියෙන බෝඩ් එකෙන් එළියට කියලා. ඒක මේ m1 g1 බලයෙන් මෙහෙම නෙමෙයි තියෙන්නේ. බෝඩ් එකෙන් එළියට මෙහෙම තියෙන්නේ. m2 g2 තියෙන්නේ මෙහෙම. m3 g3 තියෙන්නේ මෙහෙම. එතකොට මේ අක්ෂය වටා මෙන්න කරගෙන පුළුවන් නේ. අපි මේ හැම එකක්ම තියෙන්නේ මේ පැත්තට කරගෙන ආවනේ මේ පැත්තට සම්ප්‍රයුක්තයක් මාක් වෙලා තියෙන්නේ මේ පැත්තට කරගෙන. ප්‍රකල්පනය කරන්න මෙන්න මාක් කරාට මේ ශේෂ්ත්‍රයේ තියෙන්නේ බෝඩ් එකේ අතුල් පැත්තේ ඉඳන් එළියට. මේ බල ඔක්කොම ටික මේ වගේ එළියට මාක් වෙනවා. එහෙනම් අපි ලියමු සම්ප්‍රයුක්තයේ ගුණය කියන්නේ මොකද්ද? m1 g1 ධන m2 g2 ධන आदि वशයෙන් mn gn මේ තියෙන සංප්‍රයුක්ත බලයේ වාරයක් x බානේ x බාර් සමානයි මෙයාගේ පූර්ණය කියන්නේ m1 g1 වැඩි කිරීම x එක නේ සමයකට දාන්න m1 g1 x1 ධන m2 g2 x2 ධන සමතර m3 g3 x3 අපි එක කියන්නේ ධන ආදි වශයෙන් අවසානයේ දෙන mn gn xn කියලා ලියුවා නම් හරි. mn gn xn කියලා ලියුවා නම් හරි. mn gn xn කියලා ලියුවා නම් හරි. හරි. ලියාගන්න ඔතෙන්ට මම ඊළඟට පැහැදිලි කිරීම කරන්නම්. ඒ තමයි x bar කියන එක උත්තර කරොත් නේ. ඒක අපි ලියාගන්න x bar උත්තර කරොත් m1 g1 x1 ධන m2 g2 x2 ධන ආදී වශයෙන් mn gn xn mn gn xn බෙදීම මේ කැලල කියන්නේ m1 g1 ධන m2 g2 ධන ආදී වශයෙන් mn gn කියලා ලියුවා නම් හරි. මේක ලියන්න පුළුවන් x bar සමානයි. මෙතන සාධාරණ පදයක් ලියුවොත් mk gk xk නේ. mk gk xk සිග්මා ඒ සමාන එකේ සිට n දක්වා බෙදීම. මෙතන m1 g1 m2 g2 ආදී වශයෙන් mn gn ඒ කියන්නේ සාධාරණ පදයක් ලියුවොත් mk gk සිග්මා ඒ සමාන එකේ සිට n දක්වා. මේ තියෙන්නේ වස්තු අංශු පද්ධතියක ගුරුත්ව කේන්ද්‍රය හොයන සූත්‍රයේ ගුරුත්ව කේන්ද්‍රය හොයද්දී ඔය mk කියලා කියන්නේ මේ අංශු ඔක්කොම නියෝජනය කරන සාධාරණ ස්කන්ධයක්. අපි ගානකදී අංශු ඔක්කොම ටික ඕනේ නැහැ. සාධාරණ අංශුව මාක් කළාම හරි. එතකොට එතන තියෙන ශේෂ්ත්‍රය තමයි gk කියන්නේ.
අක්ෂය ඉඳන් එතෙන්ට තියෙන දුර තමයි xk කියලා කියන්නේ. දැන් අපි පොඩි අපෝණයක් පොඩි නෝට් එකක් දානවා මේ ස්කන්ධ කේන්ද්‍රයට යන්න කලින් අපි නිකමට හිතමු අපිට බොහෝ ගණන් එන්නේ කේතු ඊළඟ අර්ධගෝල ත්‍රිකෝණ ඒවා ගත්තොත් එහෙම පොඩි වස්තුනේ. පොඩි වස්තුවක මේ තනින් තනට ශේෂ්ත්‍රය වෙනස් වෙන්නේ නැහැ. ඒකට අපිට බොහෝ එන ගණන් වල ගුරුත්වය ශේෂ්ත්‍රය කියන එක නියතයක්. වෙනස් වෙන්නේ නැහැ. මේ G1 G2 G3 Gk ඔක්කොම අපි G කියලා තමයි හඳුන්වන්නේ. අපි නිකමට බලමුද මේකේ ශේෂ්ත්‍රය වෙනස් වෙන්නේ නැහැ කියලා හිතුවොත් මොකද්ද වෙන්නේ කියලා. අපි ඊළඟට ඒක විග්‍රහ කරමු. ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ කියන පිහිටීමේ අපි විශේෂ අවස්ථාවකට යනවා. ශේෂ්ත්‍රය වෙනස් වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? G1 සමානයි G2 සමානයි G3 ආදී වශයෙන් සමානයි Gk සමානයි ආදී වශයෙන් සමානයි Ga. ඒ කියන්නේ ඔක්කොම අපි ගමු G කියලා. මේ ඔක්කොම අපි ගමු G කියලා. G1 G2 G3 ඔක්කොම G. එතකොට මේ සූත්‍රය ඔයගලන්ට පුළුවන්. එතනින් ගත්තොත් මේ G1 G2 G3 ඔක්කොම දාන G. එහෙනම් මෙතන අපිට Gk ඔක්කොම G දාන්න පුළුවන්. මෙතෙන්ට G අක්ෂරය දාන්නාම G නියතයක්. මේකේ G1 G2 G3 වෙනස්නේ. නියතයක් ඉල්ල දාන්න පුළුවන් ඊළඟ. මේකම ලියන්න G1 G2 G3 ඒ කියන ඒවාට G ආදේශ කරලා මේක සකස් වෙනවා x bar සමානයි එම නිසා x bar සමානයි සිග්මා මෙතන k සමාන k සිටෙන් දක්වා හරි mk කියන එක හරි gk කියන්නේ g ඊළඟ xk බෙදීම සිග්මා k සමාන k සිටෙන් දක්වා mk g කියලා දාන්න හරිනේ mkg කියලා දාන්න. ඊළඟ g කියන්නේ නියතයක් කියලා දාන්න පුළුවන්. ඊළඟට එළියට දාලා කියන නියතේ මම අර පෙරවරේ ලියනවා. x bar සමානයි g කියලා දැම්මා. sigma mk xk k සමාන k සිටෙන් දක්වා බෙදීම g මෙතන sigma ලකුණෙන් අපි g කියලා දැම්මොත් mk k සමාන k සිටෙන් දක්වා අන්න මේ G කැපිලා. ඒ කියන්නේ ශේෂ්ත්‍රය නියතයි කියලා හිතුවොත් ගුරුත්වද ශේෂ්ත්‍රයේ බලපෑමක් නැහැ. x bar කියන එක අපිට එනවා මෙන්න මේ x bar සමානයි sigma mk xk නේ. sigma mk xk k සමාන k සිටෙන් දක්වා බෙදීම sigma mk නේ. sigma mk k සමාන k සිටෙන් දක්වා මාක් කරගන්නේ. මේ තියෙන්නේ ශේෂ්ත්‍රය වෙනස් වෙන්නේ නැහැ කියලා හිතුවොත් ශේෂ්ත්‍රය නියතයි කියලා හිතුවොත් අපිට ලැබෙන පිළිතුර ඒ කියන්නේ ඔයගොල්ලන්ට ශේෂ්ත්‍රය වෙනස් වෙන්නේ නැති ගානක් දුන්නොත් ඔයගොල්ලෝ මේ ශේෂ්ත්‍රය ගැන අවධානය යොමු කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ කරන්න ඕනේ අංශු පද්ධතියේ ස්කන්ධ ටික මාක් කරගන්න. ඊළඟට ඒ ස්කන්ධ වලට සම්මත අක්ෂයෙන් නම් තියෙන දුර මාක් කළා නම් හරි. එතකොට තියරි එක තමයි x bar කියන්නේ sigma mx mkx අපි ගණන් වලදී බොහෝ විට දාන්නේ sigma mx බෙදීම sigma mk කියලා දාන්නේ නෑ මේ k සමාන k සිටෙන් දක්වා කියන්නේ තියෙන සියල්ල එකතු කරන්න ඕනේ කියන එකනේ. මේක තමයි අපිට දැනට ලැබෙන සූත්‍රය. හරි. එහෙමනම් ශේෂ්ත්‍රය වෙනස් වෙන්නේ නැහැ කියලා හිතන වෙලාවක ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට ශේෂ්ත්‍රයේ බලපෑමක් නැහැ කියන එක. නියත ශේෂ්ත්‍රයක් තියෙන වෙලාවක බලපෑමක් නැහැ කියන එක පැහැදිලි. දැන් මම ස්කන්ධ කේන්ද්‍රය පැහැදිලි කරන්න හදන්නේ අපි ඉස්සෙල්ලා ස්කන්ධ කේන්ද්‍රයේ නිර්වචනය ලියාගමු. ඊට පස්සේ මම යම් පැහැදිලි කිරීමක් කරලා ස්කන්ධ කේන්ද්‍රය කොහොමද ගන්නෙ කියන එක පැහැදිලි කරනවා. මේ පැහැදිලි කරේ ශේෂ්ත්‍රය විනාශ වෙන්නේ නැති අවස්ථාවක ගුරුත්ව කේන්ද්‍රය කොහොමද හොයන්නේ කියලා. දැන් ස්කන්ධ කේන්ද්‍රය කියන්නේ මෙහෙමයි. අපි හිතුව මෙතන තියෙන ස්කන්ධය m1 කියලා. මෙතන තියෙන ස්කන්ධය m2. මෙතන තියෙන ස්කන්ධය m3. මෙතන තියෙන ස්කන්ධය අපි හිතුව මේ 4 කියලා. ඒතොර m1 m2 m3 m4 කියන ස්කන්ධ 4 එකතු වුනහම අපිට ලැබෙන්නේ m1 m2 m3 m4. අන්නේ කියන ස්කන්ධය තියන්න පුළුවන් තැනක් මේ කොහේ තැනක තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මේ ස්කන්ධ 4 එකතු වෙලා ගුණ වෙලා තියෙන ස්ථානය එතන. අන්න ඒකට තමයි අපි කියන්නේ ස්කන්ධ කේන්ද්‍රය. ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ සමාන්තර බල පද්ධතියේ සම්ප්‍රයුක්තයේ ක්‍රියාලක්ෂණය.
ස්කන්ධ පද්ධතියක් තියෙන අවස්ථාවක m1 m2 m3 mn කියලා අපිට පුළුවන් නම් තැනක් කියන්න මෙන්න මෙතන තියෙන ස්කන්ධයේ m1 දාන m2 දාන m3 දාන mn කියලා එතෙන්ට කියනවා ස්කන්ධ කේන්ද්‍රය කියලා. ඒ කියන්නේ ස්කන්ධ පද්ධතියක ඒ සමස්ත ස්කන්ධය ගොනු වෙන පිළිවීමට අපි කියනවා ස්කන්ධ කේන්ද්‍රය කියලා. හොයන්න කොහොමද කියන එක ඊළඟට බලන්න. දැන් අපි මේ ගුරුත්ව කේන්ද්‍රය හොයපු රූප සටහන තියෙනවානේ. මේකේ ශේෂ්ත්‍රය වෙනස් වෙන්නේ නැති අවස්ථාවක් අපි ගත්තනේ මේක. එහෙනම් අපි ගුරුත්ව කේන්ද්‍රයේ ශේෂ්ත්‍රය වෙනස් වෙන්නේ නැති අවස්ථාව පොඩ්ඩක් මේ වගේ බල පද්ධතිය අනුබද්ධයෙන් විග්‍රහ කරනවා. අර තියෙන සූත්‍රය අනුබද්ධයෙන් විග්‍රහ කරනවා. ශේෂ්ත්‍රය වෙනස් නොවන අවස්ථාවකදී ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම පහත පරිදි පැහැදිලි කරමු කියලා මේ රූප සටහන මැදින් මේ කලින් යන රූප සටහන මැදින් මේ වගේ මේ හරි m1 m2 m3 මෙතන මාක් කරන්නේ m1 මෙතන m1 මෙතන මාක් කරන්නේ m2 මෙතන මාක් කරන්නේ m3 මේ හරි මාක් කරන්නේ m8 එතකොට ශේෂ්ත්‍රය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අපි හැමතැනම ශේෂ්ත්‍රය ගන්න g කියලා නම් මෙතන බලය මාක් කරන්නේ m1 g මෙතන බලය මාක් කරන්නේ m2 g මෙතන බලය මාක් කරන්නේ m3 g මෙතන බලය මාක් කරන්නේ mn g. මේකේ සමස්ත බලය කියන්නේ මේ ටිකේ එකතුව. ඒ කියන්නේ පැහැදිලිව මෙන්න මෙතනින් තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය මම g කියලා මාක් කළොත් ගුරුත්ව කේන්ද්‍රය m1 g ධන m2 g ධන m3 g ධන ආදී වශයෙන් mn g මේක මට ලියන්න පුළුවන් m1 ධන m2 ධන m3 ධන ආදී වශයෙන් mn වාරයක් g කියලා ලියන්න පුළුවන්. ශේෂ්ත්‍රය වෙනස් වෙන්නේ නැති අවස්ථාවක අපි ගුරුත්ව කේන්ද්‍රයේ සැලකුවේ සාධාරණව මේ පැහැදිලි කරන්නේ ශේෂ්ත්‍රය වෙනස් වෙන්නේ නැති අවස්ථාවක කොහොමද ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. මෙතන තියෙන ස්කන්ධයේ m1 මෙතන තියෙන ශේෂ්ත්‍රයේ g. ඒ නිසානේ මෙයාගේ බලය m1 g වෙන්නේ. නැත්නම් බලය m1 g උනේ මෙතන ස්කන්ධයේ m1 එක. මෙතන බලය m2 g. බලය m2 g උනේ මෙතන ස්කන්ධයේ m2 එක. මෙතන බලය m3 g උනේ මෙතන තියෙන ස්කන්ධයේ m3 එක. ආදී වශයෙන් මෙතන බලය mn g කියලා මාක් කරේ මෙතන තියෙන ස්කන්ධයේ mn එක. ඔයාලට තේරෙනවද බලය දිහා බලලා එතන තියෙන ස්කන්ධය කියන්න පුළුවන්. මේ බලය දිහා බැලුවා මෙතන තියෙන ස්කන්ධය කියන්න. එහෙනම් මේ බලය දිහා බලන්න මේ තියෙන බලය. ඉතින් මේක නම් බලය. මෙතන තියෙන ක්‍රියාත්මක වෙන බලය මේක නම් පැහැදිලිවම මෙතන තියෙන ස්කන්ධය කොච්චරයිද කියලා අහුවොත් m1 දාන m2 දාන m3 දාන mn තමයි මෙතන තියෙන ස්කන්ධය. එහෙනම් කාට හරි කියන්න පුළුවන් මෙතන m1 තියෙනවා, මෙතන m2 තියෙනවා, මෙතන m3 තියෙනවා, මෙතන mn තියෙනවා. මෙන්න මෙතන තියෙනවා m1 දාන m2 දාන m3 දාන mn. ඒ කියන්නේ අර මුළු ස්කන්ධ පද්ධතිය ගොනු වෙලා තියෙන ස්කන්ධ. ඒ කියන්නේ මෙන්න මේක තමයි මේකේ ස්කන්ධ කේන්ද්‍රය කියලා කියන්නේ. සරල පැහැදිලි කිරීම ශේෂ්ත්‍රය වෙනස් වෙන්නේ නැති අවස්ථාවක ගුරුත්ව කේන්ද්‍රය තමයි ස්කන්ධ කේන්ද්‍රය කියලා කියන්නේ ගණන් හදද්දී. නමුත් ඔයගලන්ට නිර්වචනය කරන්න කිව්වොත් මුළු ස්කන්ධයේ ගොනු වෙන පීඨියම තමයි ස්කන්ධ කේන්ද්‍රය කියලා කියන්නේ. අපි දැන් පැහැදිලි කරමු. මේකේ පැහැදිලිව මේ විස්තර කිරීමට අනුව මේ g ලක්ෂයේ තියෙන ස්කන්ධය m1 දාන m2 දාන m3 දාන mn කියන එක පැහැදිලි. ඉතින් g ලක්ෂය අපිට හඳුන්වන්න පුළුවන් ස්කන්ධ කේන්ද්‍රය කියලා. එහෙනම් දැන් අපි පැහැදිලි කරමු යමක යම් අංශු පද්ධතියක ශේෂ්ත්‍රය වෙනස් වෙන්නේ නැත්නම් ඒකේ ගුරුත්ව කේන්ද්‍රය තමයි ස්කන්ධ කේන්ද්‍රය කියලා කියන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් ශේෂ්ත්‍රය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය ස්කන්ධ කේන්ද්‍රය සමපාතයි. ඉතින් අපි හදන්නේ ශේෂ්ත්‍රය වෙනස් වෙන්නේ නැති ගන්න. සාමාන්‍යයෙන් පොළවේ ඉඳන් ලොකු ප්‍රමාණයක් උඩට යද්දි තමයි ශේෂ්ත්‍ර වෙනස් වෙන්නේ ටික ටික. එක තැනක ශේෂ්ත්‍රය g නම් ආයි තව තැනක ඒක වෙනස් වෙන ලොකු උසකට යන්න ඕනේ. අපි ඒ තරම් ලොකු විශාල වස්තු කතා කරන්නේ නැහැ මේ පාඩමේ. පොඩි කේතුවක්, අර්ධ ගෝලයක්, වෘත්තචාපයක් වගේ පොඩි වස්තු කතා කරන්නේ. ඉතින් අපේ පාඩමේදී ගුරුත්ව කේන්ද්‍රය ස්කන්ධ කේන්ද්‍රය පැහැදිලිවම සමපාතයි. අපි මොකක් හොයන්න කිව්වා ස්කන්ධ කේන්ද්‍රය හොයන්නේ මේක දාලා. ඉතින් ඔයගොල්ලන්ට ගුරුත්ව කේන්ද්‍රය හොයන්න කියන ඥානගත ඔයගොල්ලෝ ලියන්න ඕනේ උඩ ශේෂ්ත්‍රය වෙනස් නොවන බැරි ගුරුත්ව කේන්ද්‍රය ස්කන්ධ කේන්ද්‍රය හා සමපාත වේ.
එම නිසා අපි ස්කන්ධ කේන්ද්‍රය හොයන්න කියන්නේ. එමනම් ස්කන්ධ කේන්ද්‍රයේ පිහිටීම හොයන සම්මත සූත්‍රය මෙන්න මේක. අපි ඒක ලියාගෙන ඒක විග්‍රහ කරලා ගණන් හදන්න පටන් ගන්නවා. හරි? කියන්නේ x bar සමානයි sigma mk xk k සමාන k සිට k සමාන k සිටෙන් දක්වා බෙදීම sigma mk k සමාන k සිට එන් දක්වා. මේ තමයි සම්මත සූත්‍රයේ ගුරුත්වකයේ ස්කන්ධ කේන්ද්‍රයට දෙන්නේ sigma ලකුණ ඇතුලේ mk xk කියන එක. යට එන්නේ sigma ලකුණ ඇතුලේ mk කියලා කියන්නේ සමස්ත ස්කන්ධය කියලා කිව්වත් මේ දිග සමස්ත ස්කන්ධය. අර තියෙන අදාළ ස්කන්ධය දුරෙන් තුන කරන්න කියන එක. k කියන එක පාවිච්චි කරන්නේ සාධාරණ එකක් සඳහා. ඒතර k පටන් ගන්න තැනයි ඉවර වෙන තැනයි තමයි මේ පෙන්නන්නේ. කොහොමවත් අපි ගණන් හදද්දී මේ වගේ සිද්ධාන්තමය කාරණේ යොදන්න නැතුව මේක මෙන්න මේ විදිහට යොදනවා. ඒ තමයි x bar සමාන sigma කියන්නේ එකතු කරන්න මේ mk xk කියන්නේ සාධාරණ ස්කන්ධ දුර ගුණිතය. අපි ඒක m වලින් හඳුන්වනවා. x කියන එක හඳුන්වනවා x වලින්. ඒතකොට sigma mx වෙහිනම් කොහෙද කියලා දාන්නේ. මේක සියල්ල එකතු කර යුතුයි. මේ තියෙන කොටස් සියල්ල එකතු කර යුතුයි. බෙදීම sigma mk කියලා දාන්නේ. අපි m කියලා දානවා. ඊළ ඔයගලන්ට ගණන් හදද්දී ස්කන්ධ කේන්ද්‍රය හොයන්න කියලා කිව්වොත් ඔයගොල්ලෝ දාන සූත්‍රේ මේක දැම්මම කමක් නැහැ. නමුත් අපි බොහොම සරලව x bar සමාන sigma mx බෙදීම sigma m කියන සූත්‍රය තමයි දාන්නේ. මේ තමයි ගණන් හදද්දී අපි පාවිච්චි කරන සූත්‍රේ. ස්කන්ධ කේන්ද්‍රය හොයන්න කිව්වොත් x bar sigma mx බෙදීම sigma m කියලා දැම්මම හරි. ඔයගලන්ට ස්කන්ධ කේන්ද්‍රය හොයන්න කියලා සම්මත වස්තු දෙනවා. හේතුව අර්ධගෝලය, ඊළඟ වෘත්ත ඡාපය, වෘත්ත ඛණ්ඩය, ත්‍රිකෝණය මේ වගේ සම්මත වස්තු ටිකක් තියෙනවා. දැන් අපිට මොනවා හරි සම්මත වස්තුවක් දුන්නොත් ස්කන්ධ කේන්ද්‍රය හොයද්දී උගල කරන්න ඕනේ මෙච්චරයි. මොකක් හරි අපිට වස්තුවක් දෙනවා මේ දෙන්නේ වස්තුව. ඊළඟට පළවෙනි දේ තමයි අපි ස්කන්ධ කේන්ද්‍රයට දුර දෙන්නේ කොහේකන්ද කියලා පැහැදිලි කරන්න. ඒ කියන්නේ අපි අක්ෂයක් අනිවාර්යෙන් සම්මත කරන්න ඕනේ. මෙතන ඉඳන් තමයි දුර දෙන්නේ. මේ තියෙන්නේ ඒ වගේ සම්මත කරන අක්ෂය. ඒතර පළවෙනි දේ ඒගොල්ලන්ට දෙන රූපය ගන්න. දෙක වඩාම හොඳ ස්ථානයක් නම් කරගන්න ස්කන්ධ කේන්ද්‍රයට දුර දෙන්න. ඊට පස්සේ මේ දීලා තියෙන වස්තුව අපි බෙදාගෙන යනවා ඉතා කුඩා කොටස් වලට. ඒ කියන්නේ මේක බෙදන්න පුළුවන් පුංචිම කොටස්. උදාහරණයක් විදිහට දණ්ඩක් ගත්තොත් මේ වගේ දණ්ඩ බෙදන්න පුළුවන් මේ වගේ ඉතා කුඩා අංශු වලට. මේ වගේ අංශු වලට එකතුවක් විදිහට බෙදන්න පුළුවන් දණ්ඩ. ත්‍රිකෝණයක් ගත්තොත් බෙදන්න බෑ අංශු වලට. ත්‍රිකෝණයක් ගත්තොත් බෙදන්න පුළුවන් මේ වගේ පුංචි පටි වලට. දැන් මේ වගේ x දුරකින් ඩෙල්ටා x ඝනකම පටියක් තෝරගත්තොත් මේ පටි එකතු කරන් ආව නම් බිඳුවේ සිට උස දක්වා ත්‍රිකෝණ සම්පූර්ණයි. දණ්ඩක් අපි බෙදනවා අංශු වලට. ත්‍රිකෝණයක් ගත්තොත් අපි බෙදනවා පුංචි පටි වලට. අපි ගමු මේ වගේ ඝන අර්ධගෝලයක්. ඝන අර්ධගෝලයක් මේ වගේ කැපුම් තල දෙකකින් ගැහුවොත් එන්න මේ වගේ පුංචි තැටියක් එනවා. මේ වගේ පුංචි තැටියක් එනවා. ඒ වගේ පුංචි තැටිවල එකතුවක් විදියට අපිට අර්ධගෝලය මාක් කරන්න පුළුවන්. එතකොට හේතුව ඒ ඕන එකක් අපි කුඩා තැටිවල එකතුවක් විදියට බෙදන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අංශු වලට බෙදනවා. ඊළඟට මේ වගේ පුංචි පටි වලට බෙදනවා. ඊළඟට වලලු වලට බෙදනවා. දැන් අපි ගත්තොත් උගර අර්ධගෝලයක් කැපුම් තල දෙකක් ගහුවොත් බෙදෙන්නේ පුංචි පටි මේ වලල්ලක් එන්නේ. ඒතර වලලු වල එකතුවක් විදියට බෙදනවා. තැටි වල එකතුවක් විදියට බෙදනවා. ඒක එක එක දේවල් වල එකතුවක් විදියට සම්මත වස්තුව බෙදනවා. ඒත් අපි දුම් මේ දිලා තියෙන වස්තුව ඒ වගේ ඉතා කුඩා කොටස් වලට බෙදනවා. රටාවක් තියෙන විදියට ඒ බෙදන එක පුංචි කොටසක් අපි මාක් කරනවා. මේ තියෙන්නේ ඒ බෙදන එක පුංචි කොටසක්. එතකොට අපි m කියලා කියන්නේ ඒ පුංචි කොටසේ ස්කන්ධය. ඒකයි අපි මේ පළවෙනි එක උඩ බෙදන්න ඕනේ. බෙදුවාට පස්සේ අපිට අභියෝගයක් එනවා මේ මාක් කරන කෑල්ලේ ස්කන්ධය කොච්චරයිද කියලා ලියන්න ඕනේ. ඔකට කියන්නේ m ලියනවා කියලා. දෙවෙනි කාරණේ සම්මත කරන අක්ෂය තියෙනවා. අක්ෂයට ලම්බකව එතෙන්ට තියෙන දුරක් තියෙනවා. ඒ දුර තමයි x කියන්නේ. ඒක ගාන ගැහුවොත් අපෙන් මොකද්ද m කියන්නේ? ඒ තමයි ඒ දීලා තියෙන වස්තුව මත නිශ්චය කරන ඊටාම කුඩා බෙදන්න පුළුවන් ඊටාම කුඩා කොටසේ ස්කන්ධය තමයි m කියලා කියන්නේ. ඒ සම්මත වස්තු කොටසට මේ ඒ තෝරා ගන්න කොටසට සම්මත අක්ෂයෙන් නම් තියෙන දුර. ඒක තමයි අපි x කියලා හඳුන්වන්නේ. එහෙනම් අපි බලමු
මේ m එකයි x එකයි හඳුනාගත්තට පස්සේ ගානක තියෙන m ලියන්නයි x ලියන්නයි ඊට පස්සේ ඒකාකාර වැඩ පිළිවෙලක් තමයි තියෙන්නේ. සම්මත වස්තු වල ස්කන්ධ කේන්ද්‍ර වලට යනවා. පළවෙනිම දේ තමයි දිග 2a වන ඒකාකාර දණ්ඩක ස්කන්ධ කේන්ද්‍රය. ඒක සිලබස් එකේ තියෙන ඒකාකාර දණ්ඩක්. දැන් ඒකාකාර දණ්ඩක් කියන්නේ දණ්ඩේ පදාර්ථයේ යාම එකම විදියට. මේ අස් කඩක් ගත්තොත් එකම විදිය. ඒකාකාර නොවන දණ්ඩක් කියන්නේ දැන් මේ වගේ ගත්තොත් එහෙම මේක ඒකාකාර නොවන දණ්ඩක්. මේ වගේ පදාර්ථය අඩුයි. මේ යන්න යන පදාර්ථයේ වැඩි. දැන් සිලබස් එකේ තියෙන්නේ ඒකාකාර දණ්ඩ. මොකද ඔයගලන්ට ගණන් දානකොට මම ඒකාකාර නොවන දණ්ඩුත් දානවා. ඒකෝට ළමයා අර ඒකාකාර දණ්ඩක ඔප්පු කරන ක්‍රමවේදය හරියටම තාර්කිකව දැනගත්තොත් එයාට පුළුවන් ඒකාකාර නොවන දණ්ඩක් කොහොමද ඔප්පු කරන්නේ කියන එක හිතා. ඒවා සිලබස් එකකින් එහාට ගිය දේවල් අපි පන්ති වල කියන්න ඕනෙත් නැහැ. කරන දේෙන් ළමයාට ඒකට යන්න. අපි ඉස්සෙල්ලාම දණ්ඩ ඒකාකාර දණ්ඩේ ස්කන්ධ කේන්ද්‍රය පැහැදිලි කරලා ඉස්සෙල්ලාම ඇඳ ගන්න ඕනේ ඒකාකාර දණ්ඩක්. කියන්නේ හැමෝම ඇඳ ගන්න මේ වගේ ඒකාකාර දණ්ඩෙදි ඒකාකාර දණ්ඩ දිග 2යි. යා මේ මාක් කරන්නේ දිග 2යි කියන. දැන් පළවෙනි දේ තමයි බොහෝ වස්තු සම්මිතිකයි. දැන් කේතුවක් ගත්තොත් එහෙම අර්ධගෝලයක් ගත්තොත් මේ තියෙන සම්මිතික අක්ෂය. කේතුවක් ගත්තොත් මේ තියෙන පැහැදිලිව සම්මිතික අක්ෂය. ඡාපයක් ගත්තොත් මේ තියෙන්නේ සම්මිතික අක්ෂය. බොහෝ සම්මත වස්තු වල සම්මිතික අක්ෂයක් තියෙනවා. ඒ කියන්නේ ඉතාම පැහැදිලි මේ ස්කන්ධයේ විද්‍යාවත් එක්ක ගත්තොත් සමමිතික අක්ෂයක් තියෙනවා නම් සමමිතික අක්ෂය මත ස්කන්ධ කේන්ද්‍රය තියෙනවා. ඒ තමයි පළවෙනි දේ. දැන් මේක ඇවිල්ලා සීන් ඒකාකාර දණ්ඩක් පදාර්ථයේ තියෙන මෙන්න මේ දිගේ. ඒක පැහැදිලිවම සීන් ඒකාකාර දණ්ඩක් හින්දා ස්කන්ධ කේන්ද්‍රය මෙන්න මේ කියන අක්ෂය මත තියෙනවා. ඒ කියන්නේ දණ්ඩ මත තියෙන්නේ බෑ. මම මේක x අක්ෂය කියලා ගන්නවා. ස්කන්ධ කේන්ද්‍රයට දුර දෙන්නේ කොහේ ඉන්නද? ඔන්නම් හරි මැද ඉඳන් දෙන්න. ඒක පදාර්ථ ටිකක් මෙහෙ යනවා ටිකක් මෙහෙ යනවා. ඊට අපි සම්මත කරනවා දණ්ඩක ස්කන්ධ කේන්ද්‍රයට දුර දෙන්නේ දණ්ඩක කෙලවරේ. ඊට මෙතන මම හයි කරනවා y අක්ෂය. මේ තියෙන මූල අක්ෂය මේ x අක්ෂය y අක්ෂය. ඒක y අක්ෂය නම් තමයි අපි ස්කන්ධ කේන්ද්‍රයට දුර දෙන්නේ. ඒක තමයි අපි ස්කන්ධ කේන්ද්‍රයට දුර දෙන සම්මත අක්ෂය. එහෙනම් අපිට ඉස්සෙල්ලාම කියන්න ඕනේ රූප සටහන ඉඳලා අක්ෂ දෙක මාක් කරන්න. ඒක තමයි අංක 1. එකක් බෝවිත සම්මිතික අක්ෂය, අනිත් එක ස්කන්ධ කේන්ද්‍රයට දුර පාසලෙන්ම දෙන්න පුළුවන් අක්ෂය. සිහින් ඒකාකාර දණ්ඩක් සලකන ස්කන්ධ කේන්ද්‍රය OX මත පිහිටියේ ඉතිය. ඕනම වස්තුවක පැහැදිලිව ස්කන්ධ කේන්ද්‍රය තියෙන තැනක් තියෙනවා අක්ෂයක්. ඒක සම්මිතික අක්ෂය වෙන්න පුළුවන්. මේක නම් පැහැදිලිවම සීන් ඒකාකාර දණ්ඩක් හින්දා දණ්ඩ මත තියෙනවා. ආගන්න කියන්නේ. දෙවෙනි එක y වලින් නම් දුර දෙනවා කියන එක අපි කියන්න ඕනේ නෑ. ඒක තමයි අපි y අක්ෂය මාක් කරලා. මෙන්න ඊළඟට පැහැදිලිවම ළමයෙක්ට පැටලෙන තැන අවබෝධ කරගන්න. දැන් මේ දණ්ඩ ඉතා කුඩා කොටස් වලට බෙදන්න ඕනේ. ඒ ඉතා කුඩා කොටස් වලට බෙදද්දී විචල්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. විචල්‍ය වර්ග දෙකක් තියෙනවා. එකක් රේඛීය විචල්‍ය x, අනිත් එක අපිට කෝණ වලින් බෙදන්නත් පුළුවන්. කෝණික විචල්‍යයක් දාගන්නත් පුළුවන්. මේක ඉතා කුඩා කොටස් වලට බෙදන්න ඕනේ. රටාවක් තියෙන්න ඕනේ. කොටස හැකියදා පුංචි වෙන්න ඕනේ. එකතු කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මොකද අපිට එකතු කරන්න සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය ඉලක්කම් එකතු කිරීම. ශ්‍රේණි වලින් කරන්නේ එකතු කිරීම. වගු ගහලා සංඛ්‍යානයේදී වගු ගහලා කරන්නේ එකතු කිරීම. එකතු ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි අනුකලනය. ඒකද අපි අනුකලනය පාවිච්චි වෙන හැටි මෙතෙන්ට පැහැදිලි කරනවා අහගන්න. ඊළඟට ඔයගොල්ලෝ මේක ඉතාම කුඩා කොටස් වලට බෙදන්න ඕනේ. රටාවක් තියෙන එකතු කරන්න පුළුවන්. ඊට මම දණ්ඩ බෙදනවා මෙහෙම. මෙතන ඉඳන් මම x දුරකට යනවා. ඉතින් x දුරකට x දුරක් එක්ක තව පොඩි දුරක් යනවා නම් ඒකට කියන්නේ වෘද්ධිය. එහෙනම් අපි කියනවා මේ ඉතා කුඩා ප්‍රමාණය ඩෙල්ටා x කියලා කියනවා. මීට වැඩිය පුංචි කොටසකට මේක බෙදන්න බැහැ. මේ තමයි ඩෙල්ටා x. එහෙනම් මේක තමයි පුංචි කොටස. දැන් මේක තමයි ඔයගොල්ලෝ මේ දණ්ඩ ඉතා කුඩා කොටස් වලට බෙදනවා කියලා මේ තියෙන ඔයගොල්ලෝ තෝරාගත්ත පුංචි කොටස. එතකොට බෙදන හැටි කියන්න ඕනේ. ඊළඟ ඉලක්කය තමයි මේ තෝරාගත්ත කොටසේ ස්කන්ධය තමයි m කියන්නේ. ඒක ඔයගොල්ලෝ ලියන්න ඕනේ. මේ තෝරාගත්ත කොටසට සම්මත අක්ෂයෙන් නම් දුරක් තියෙනවා.
ඒක රූප සටහනෙන් බලන්න ඕනේ. ඒකට තමයි අපි x කියන්නේ. ඒතකොට මේ දෙක මොකක්ද කියලා ලියන එක තමයි ඊළඟට කරන්නේ. අපි OX මත තියනවා කියලා කිව්වනේ. බෙදන හැටි පැහැදිලිව ලියා දක්වන්න ඕනේ. මෙන්න මෙහෙමයි අපි මේක උදා කොටස් වලට බෙදන්නේ. දැන් අපි බෙදන හැටි කිව්වනේ. ඔන්න මම මේකේ මේ m එකයි x එකයි ලියුවා නම් හරි. ඉස්සෙල්ලා මම මේ ඔය ළමයින්ට ගණන් වල ගියාම හිර වෙන දැන් හරි ඉතින් අවබෝධය තියනවා නම් මේවා ලේසි පාඩම් බොහොම ඉක්මනට ලකුණු ටික ගත්තා එහෙනම් හරි දැන් x කියන්නේ මොකක්ද x කියන්නේ සම්මත කොටස නේද සම්මත අක්ෂය කොට නේද එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර අක්ෂයට ලම්බව x එතකොට මේකේ මැදට ගන්න එහෙම එකක් නැහැ මොකද මේ delta x කියන එක ඉතා කුඩායි ඒකෙන් පාදයක් ගන්න නැහැ හරි කෙලින්ම මේ ඉඳන් මෙතෙන්ට තියෙන දුර x එහෙනම් මේ ගානේ x කියන්නේ xමයි කියලා මේ ගාන x කියන්නේ xමයි. සමහර ඒවා x කියන්නේ x නෙමෙයි. x කියන්නේ තෝරාගත්ත කොටසට සම්මත අක්ෂයේ නම් තියෙන දුර අක්ෂයට ලම්බව. ඒක උපසටහනෙන් බලන්න ඕනේ. බලලා ගණන් හදලා ගන්න ඕනේ. අරන් අපි දානවා ඒක තමයි x කියන්නේ. ඊළඟට m. m කියන්නේ මොකක්ද? m කියන්නේ මෙන්න මේ චූටි කොටසේ ස්කන්ධය. ඔයගොල්ලෝ දන්නවා වස්තුවක ස්කන්ධය පදනම් වෙන්නේ ආකාර තුනකින්. දැන් මේ වගේ සීන් ඒකාකාර දණ්ඩක් නම් දිග වැඩි වෙන්න ස්කන්ධය වැඩි වෙනවා. ඒ කියන්නේ මේ දිග මත තමයි ස්කන්ධය පදනම් වෙන්නේ. එහෙනම් මේ දණ්ඩේ දිග මත තමයි ස්කන්ධය පදනම් වෙන්නේ. දැන් මේ වගේ ත්‍රිකෝණාකාර තහඩුවක් ගත්තොත් මේකේ ස්කන්ධය පදනම් වෙන්නේ වර්ගඵලය මත. අපි කියනවා මේකට රේඛීය ඝනත්වය කියලා. ඊළඟට වර්ගඵලය මත නම් යම් වස්තුවක ස්කන්ධය පදනම් වෙන්නේ ඒකෙදි වැදගත් වෙන්නේ අපිට පුෂ්ටික ඝනත්වය වර්ගඵල ඝනත්වය කියලා කියනවා. අපි හිතමු ඝනාර්ධ ගෝලයක් කියනවා. එතන මේ ඝනාර්ධ ගෝලයක ස්කන්ධය පදනම් වෙන්නේ අර්ධ ගෝලයේ පරිමාව මත. ඒ කියන සමහර වස්තු වල ස්කන්ධය පදනම් වෙන්නේ පරිමාව මත. ඒතන දීලා තියෙන වස්තුව දිහා බැලුවාම පේනවා මේකේ ස්කන්ධය පදනම් වෙන්නේ දිග මතද වර්ගඵලය මතද පරිමාව මතද කියලා. අපි ඒක පැහැදිලිව අඳුනා ගන්නවා. දැන් තහඩුවක් කියලා කියපු ගමන් වර්ගඵලයේ මත. ඊළඟට අපිට කේතුවක්, උවර කේතුවක් කියලා කිව්වොත් ස්කන්ධයේ පදනම් වෙන්නේ වර්ගඵලය. ඝන කේතුවක් කිව්වොත් ස්කන්ධයේ පදනම් වෙන්නේ පැහැදිලිව පරිමාව මත. අපි ඕක අඳුනාගත්තු විදිහ. අපි මේක අඳුනා ගන්නවා ස්කන්ධයේ පදනම් වෙන්නේ දිග මත. එවනම් අපි රේඛීය ඝනත්වය කියනකට වැඩිය හොඳයි ඒකක දිගක ස්කන්ධය රෝ කියලා ගන්න. වර්ගඵලයේ මත නම් ස්කන්ධයේ පදනම් වෙන්නේ ඒකක වර්ගඵලයක ස්කන්ධය රෝ කියලා ගන්න. පරිමාව මත නම් ස්කන්ධයේ පදනම් වෙන්නේ ඒකක පරිමාවක ස්කන්ධය රෝ කියලා ගත්තා නම් හරියි. එහෙනම් අපි ලියමු මේකේ පැහැදිලිවම ඒකක දිගක ස්කන්ධය තමයි රෝ කියලා කියන්නේ. ඒතර අපි මේ තෝරාගත්ත කෑල්ලේ ස්කන්ධය ලියන්න ඕනේ. මේකේ ඒකක දිගක ස්කන්ධය රෝ නම් ඒකක දිගක ස්කන්ධය රෝ නම් තෝරාගත්ත කෑල්ලේ දිග ලියුවා නම් හරියි. තෝරාගත්ත කෑල්ලේ දිග කියන්නේ ඩෙල්ටා x. එහෙනම් මේක ස්කන්ධය කියන්නේ කොච්චරයිද? ඩෙල්ටා x වැඩි කිරීම රෝ. අපි දුම ඒකක වර්ගඵලයක ස්කන්ධය රෝ කියලා ගත්තා කියන්නේ. එහෙනම් අපි යොමු කරන්නේ අර තෝරාගන්න කෑල්ලේ වර්ගඵලය ලියන්න. රෝගෙන් වැඩි කරා. අපි දුමු තෝරාගන්න මේ ඒකක පරිමාවක ස්කන්ධය රෝ කියලා ගත්තා කියන්නේ. එහෙනම් අපි කෙලින්ම යොමු කරන්නේ තෝරාගන්න කෑල්ලේ පරිමාව ලියන්න. දැන් අන්තිමට මේ ස්කන්ධ කේන්ද්‍රය ගන්න ගුණ වෙන්නේ තෝරාගන්න කෑල්ලේ දිග ලියනවාද? තෝරාගන්න කෑල්ලේ වර්ගඵලය ලියනවාද? තෝරාගන්න කෑල්ලේ පරිමාව ලියනවාද? අර ඕලෙවල තියෙන මිනිතය කියලා කොටස වර්ගඵලය පරිමාව බද්ධ කරලා ගන්න, අඩු කරලා ගන්න. තාම වැදගත් වෙනවා මේ පාඩමේදී. ත්‍රිමිතික රූපවල දිග වර්ගඵලය පරිමාව කියන කොටස් ටික තමයි වැදගත් වෙන්නේ. දැන් අපි m එකයි x එකයි දීලා තියෙනවා නම් අපි ස්කන්ධ කේන්ද්‍රයට දුර ගන්නෙ මෙන්න මේ විදිහට OI සිට ස්කන්ධ කේන්ද්‍රයට දුර x බාර අපිට කෙලින්ම සූත්‍රය දාන්න පුළුවන් x බාර සමානයි සිග්මා mx බෙදීම සිග්මා m. ඒතර මේක අපි ආදේශ කරන්න ඕනේ සිග්මා mx කියලා කියන්නේ මේ තියෙන්නේ තෝරාගත්ත කොටසක ස්කන්ධය සහ x දුර. ඒතර m කියන්නේ delta x rho ප්‍රමේයනවා delta x rho කියලා. delta x rho x කියලා කියන්නේ x. මේ වගේ කැලේ එකතු කරන්න ඕනේ x වලාගේ පටන් ගන්න ඕනේ බිඳුවේ ඉවර වෙන්න ඕනේ පැහැදිලිව 2a වලින්.
ඊළඟ අපි මෙතන දානවා සීමාව x සමාන බිඳුවේ සිට 2a දක්වා එකතු වෙන්න ඕනේ. බෙදීම මෙතනින් එනවා සිග්මා m කියන්නේ පැහැදිලිවම delta x rho කියලා ලියුවා නම් හරි. ඒ වගේ කැලේ එකතු වෙන්න ඕනේ x සමාන බිඳුවේ සිට 2a දක්වා. x සමාන බිඳුවේ සිට 2a දක්වා. ඔතනින් පස්සේ මේ සිග්මා ලකුණ වෙනුවට අනුකල ලකුණ ආදේශ වෙලා මේක අනුකලනය කරලා විස්තර කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න තියෙන්නේ. ඒ සඳහා අපි සිග්මා ලකුණ අනුකලනය වෙන්නේ කොහොමද කියන එක ඊළඟ කොටසේ පැහැදිලි කරමු. දැන් ඉතින් හොඳට අහගන්න අනුකලනය සම්බන්ධ වෙන හැටි. මේක අනුකලනයේ තියරි එකක්. සමහර අය මේක dx කියලා මාක් කරනවා මෙතන වැරදිලා delta x මාක් කරන්න ඕනේ. මෙන්න මේ තියරි එක අනුකලනයේ භාවිතයටදී ඔප්පු කරනවා. වර්ගඵලයටදී අතීතයේදී මේවා ඔප්පු කරා. කම්බයින් මැස් සිලබස් වල මේවා ඔප්පු කරන්නේ නැහැ. මොකද ළමයා මෙන්න මේ තියරි එක දැනගෙන ඉන්නවා. හරි? අපිට සිග්මා ලකුණක් තියෙනවා නම් ඒක ඇතුලේ fx එක්ක fx කියන්නේ සුත්තය වැඩි කිරීම delta x. x වලාගේ a සිට b දක්වා අපි තුමු තියනවා කියන්නේ. හැබැයි මේකේ ප්‍රතිඵලයේ නිවැරදිභාවය වැඩි මේ delta x කියන එක ඉතා කුඩායි නම්. ඒ කියන්නේ සීමාව delta x කියන එක බිඳුවට බොහොම ආසන්නයි නම් ප්‍රතිඵලය ගොඩක් නිවැරදි. අපි වගේ බලා ගන්න ඕනේ මේ delta x කියන එක හැකිතා කුඩා වෙන්න. ඔයගොල්ලන්ට තේරෙනවා මේ බෙදලා තියෙන කොටස ඇහැට පේන්නේ නැති තරම් කුංචි කොටස. එතකොට තියරි එකක් තියෙනවා මේ වගේ තිබුණොත් සිග්මා ඇතුලේ fx delta x තියෙනවානේ සීමාව x සමාන a සිට b දක්වා delta x බිඳුව. මේ වගේ එකක් කෙලින්ම ලියන්න පුළුවන්. සිග්මා ලකුණ අනුකලනය කරන්න පුළුවන්. සීමාව ඒ විදිහමයි a සිට b දක්වා. ඒක ඇතුලේ fx delta x තිබ්බේ. එකම වෙනස fx delta x කියන එක dx වෙනවා. ඉතින් ඔයගලන්ට ඕනේ නම් සිග්මා ලකුණක් එක්ක ලියනකොට delta x ලියන්න. දැන් අපි සිග්මා ලකුණ නැතුව කෙලින්ම අපිට පුළුවන් මේ x බාර් සමාන මේ සිග්මා mx බෙදීම සිග්මා m සූත්‍රය දාලා දැන් මේ පේළිය අපි ලියුවානේ. දැන් ඊළඟ ගානේ ඉඳන් මේ පේළිය ලියන්නේ නැහැ. කෙලින්ම සිග්මා ලකුණ වෙනුවට ඕගොල්ලෝ අනුකල ලකුණ දාන්න. ඒ සීමා දෙක එහෙමම දාන්න. fx කියන්නේ ඒ කියන්නේ සිග්මා ලකුණ ඇතුලේ ලියවෙන්න ඕනේ ඔක්කොම ටික එහෙම ලියන්න. එකම වෙනස සිග්මා ලකුණ ඇතුලේ delta x එකක් ලියවෙන එක වෙනුවට dx ගන්නවා. එතකොට අපි ගණන් හදද්දී මේ තියරි එක කෙලින්ම පාවිච්චි කරනවා. දැන් අපි මේක තියරි එකක් කියලා නෝට් කරගන්න. බලාගන්න x බාර් සමානයි. මෙතන සිග්මා ලකුණ වෙනුවට මම අනුකල ගන්නවා. සීමාව බිඳුවේ සිට 2a දක්වා. මෙතන මේ rho x කියන එක වෙනස් වෙන්නේ නැහැ. delta x dx වෙනවා. සමහර ලියනවා rho x පදේ මමයි delta x dx කරා බෙදීම සානුකල බිඳුවේ සිට 2a දක්වා සිග්මා m විතරයි යන. දැන් rho x එක ඉන්නේ යට එන්නේ m විතරයි. ඒ කියන්නේ delta x වල කරන්නේ. ඔය එතන අපිට ලියන්න පුළුවන් පැහැදිලිව rho delta x කියන්නේ dx කියලා. ඊළඟ සාමාන්‍යයෙන් rho කියන්නේ නියතයක්. ඒ කියන්නේ ඝනත්වය කියන එක තනින් තනට වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඒකාකාර නෙමෙයි නම් ඝනත්වය වෙනස් වෙනවා. ඒකෝද මේ rho x ගණය හරි rho x වර්ගය හරි මොකක් හරි කියලා. මෙතන පැහැදිලිව මේ rho නියතයක්. කපලා දාන්න. කැපුවට පස්සේ x බාට එන්නේ මෙන්න මේකද. අනුකල බිඳුවේ සිට 2a දක්වා x dx කියලා එනවා උඩ. බෙදීම බිඳුවේ සිට 2a දක්වා dx කියලා එනවා යට. ඒ කියන්නේ මේක අනුකලනය කරොත් වෙනවා පැහැදිලිව x බාර් කියන එක සමානයි x dx කියන්නේ x වර්ගයේ බෙදීම 2යි x වර්ගයේ බෙදීම 2යි සීමා බිඳුවේ සිට 2a දක්වා බෙදීම dx කියන්නේ x කියන එක dx කියන්නේ x කියන එක බිඳුවේ සිට 2a දක්වා. හරි. dx කියන්නේ x කියන එක බිඳුවේ සිට 2a දක්වා. අවසාන වශයෙන් x බාර් සමානයි භාගයයි. හරි. මේ භාගය හරි x වර්ගය කියන්නේ උඩ සීමාව දැම්මාම 2a වල වර්ගය කියන්නේ 4යි a වර්ගයේ ඍණ බිඳුව නේද? එහෙනම් දෙලින්ම භාගයේ ඉඳගත්ත උඩ සීමාව දැම්මාම 4යි a වර්ග ඍණ බිඳුවයි. එදිනේ අට සීමාව කියන්නේ 2යි a ඍණ බිඳුවයි නේ.
යට සීමාව කියන්නේ 2යි තේරුම් කිව්වා. x bar කියලා කියන්නේ පැහැදිලිව භාගේ හරි එතන 4යි a වර්ගය හරි භාගේ හරි 4යි a වර්ගය හරි බෙදීම 2යි a කියලා ලියුවා හරි. මේ 4යි මේ 4යි කැපෙනවා. උත්තරේ a වර්ගය බෙදීම a කියන එක c වර්ග බෙදීම a කියන්නේ උත්තරේ a. කියනවා x bar සමානයි a කියලා ලියුවා. ඒ කියන්නේ ඒකාකාර දණ්ඩක ස්කන්ධ කේන්ද්‍රයේ තියෙන හරි මැදින් අපි සම්මත වස්තුවක් දැනගන්නවා මේ වගේ 2යි a දිග ඒකාකාර දණ්ඩක් තිබ්බොත් හරියටම බරමාක් වෙන්නේ ස්කන්ධ කේන්ද්‍රයේ ඌර්ධ කේන්ද්‍රය කියන්නේ ඒකමයි හරි මධ්‍ය ලක්ෂයේ තියෙන්නේ. මේක සංක්ෂිප්ත වශයෙන් මාර්ගය